ආයිබෝවන් tuition.lk වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ වෙබ් අඩවිය තුළ එක වසරේ සිට 13 වසර දක්වා වූ සියලුම විෂය ඒකකයන් උගන්වනු ලබන අතර ඒ විෂයන් වලට අදාළ ප්‍රශ්න පත්‍ර වලින්ද සමන්විත වෙනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා අප වෙත එවුවහන් පස්සේ ඔයගලගේ සාධන මට්ටම කොයි මට්ටමකින් තියෙනවද කියන එක ගැන ඔයගලන්ට අවබෝධයක් ලබා ගන්න. මම බුද්ධික සිරාන් මම උගන්වන්නේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කියන විෂය. මම මීට පෙර වීඩියෝ වලින් සාකච්ඡා කරා තර්ක ශාස්ත්‍රයේ මූලික සංකල්පයන් එක් විෂය ඒකකයට අදාළව අද කතා කරන්න තියෙන්නේ තර්ක ශාස්ත්‍රයේ විෂය තුල තවත් විෂය ඒකකයක් වෙන ප්‍රස්තුතකරණය කියන කොටස ගැන. එතකොට අපිට ප්‍රස්තුතකරණයට යනකොට මූලික වශයෙන්ම ප්‍රධාන වැදගත් සාධකයන් දෙකක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි වාක්‍යමය විචල්්‍යය, ඊළඟ තමයි නියති පද. අපි ප්‍රස්තුතකරණයේදී කරන්නේ ප්‍රස්තුතයන් තියෙන ඒවා, අය කියන්නේ අපි කියන සරල වාක්‍ය සංකේතකරණය කිරීම. එතකොට සරල වාක්‍යයක් අපි සංකේත කිරීම සඳහා භාවිතා කරනවා PQRS ඉඳලා Z දක්වා වෙන එක. හැබැයි V අකුර අපි මේකෙදි පාවිච්චි කරන්නේ නැහැ. මොකද හේතුව V කියන එක සමාන වෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙන වියෝජකයත් එක්ක. ඒක නිසා අපි V කියන අකුර පාවිච්චි වෙන්නේ නැහැ. ඒ හැර P ගේ ඉඳලා Z වෙනකන් V හැර P ගේ ඉඳලා Z වෙනකන් තියෙන සියලුම අක්ෂරයන් අපි වාක්‍යමය විචල්‍යයන් සංකේතවත් කිරීම සඳහා භාවිතා කරනවා. එතකොට P ඔහු කොළඹයයි, Q මිනිසුන් බත් කය වගේ වාක්‍යමය විචල්‍යයන් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙනවා මේ නියති පද. පළවෙනි එක තමයි නිෂේධනය. නිෂේධනය කියලා කියන්නේ අපි නැතාර්ථය භාවිතා කරනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔහු කොළඹ ගියේ නැත. ඔය විදිහට අපිට වාක්‍යයක් හම්බුනොත් එහෙම P ඔහු කොළඹ යයි එතකොට ඕක නිෂේධනය දාලා ලියනකොට not P වෙනවා. ඒ කියන්නේ not එක හැම වෙලේම අපි ඉස්සරහට දාන්නේ. එතකොට ඔහු කොළඹ ගියේ නැත කියලා තමයි එන්නේ. ඊළඟට අපිට හම්බ වෙන්නේ සංයෝජකය. සංයෝජකය කියලා කියන්නේ සංඝටක දෙකක් එකම කාල වකවානුවකදී සිදුවෙනවා කියන අර්ථය දැක්වීම සඳහා අපි සංයෝජකය භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔහු බත් හා පාන් කයි. ඔහු බත් හා පාන් කයි. එතකොට ඔහු බත් කයි P, ඔහු පාන් කයි Q. එතකොට ඕක අපිට සංකේතවත් කරන්න පුළුවන් P සංයෝජක Q කියලා. එතකොට ඔහු බත් හා පාන් කයි. එතකොට හා කියන එක කියන්නේ එකම අවස්ථාවකදී සිදුවෙනවා කියන එක තමයි දැක්වීමක් කරන්නේ. ගම්ම්‍ය කියලා කියන්නේ පූර්වාංගයේ සත්‍යතාවය මත අපරාංගය සිදුවීම. එතකොට අපි ගත්තොත් එහෙම පූර්වාංගය මත අපරාංගය සිදුවෙන අවස්ථාවක්. උදාහරණයක් විදිහට ඔහු බත් කයි නම් පාන් කන්නේ නැත. ඔහු බත් කයි නම් පාන් කන්නේ නැත. එතකොට ඔහු බත් කයි නම් පාන් කයි කියලා ගමුකෝ අපි. ඔහු බත් කයි නම් පාන් කයි. එතකොට P ඔහු බත් කයි, Q ඔහු පාන් කයි. ඔහු බත් කයි නම් P නම් Q වේ. ඒ කියන්නේ P ගම්ම්‍ය Q කියන එක. ඔහු බත් කයි නම් පාන් කයි. P වෙනවා නම් Q වෙනවා. ඒකට අපි කියනවා ගම්ම්‍ය කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන දුබල වියෝජකය. දුබල වියෝජකයෙන් කතා කරන්නේ විකල්ප දෙකක් අතරින් අවම වශයෙන් එක් විකල්පයක් හෝ සත්‍ය වන්නා වූ ප්‍රස්තුත වලට නැත්නම් වාක්‍ය වලට. ඔහු බත් හෝ පාන් කයි. ඔහු බත් හෝ පාන් කයි. දෙකම නොකා ඉන්නේ නැහැ. දෙකෙන් එකක් හරි කනවා. ඒක නිසා P ඔහු බත් කයි, Q ඔහු පාන් කයි. බත් හෝ කියලා තියෙන නිසා වියෝජකය ගන්නවා. වියෝජකයේම තවත් අවස්ථාවක් තමයි ප්‍රබල වියෝජකය කියලා කියන්නේ. මේකෙදි සිද්ධ වෙන්නේ විකල්ප දෙකෙන් එකක්ම පමණයි. විකල්ප දෙකෙන් එකක්ම පමණක් සිද්ධ වෙනවා නම් අපි කියනවා ප්‍රබල වියෝජකය කියලා. අපි මේ ඔහු බත් කයි පාන් කයි කියලා ගමු. ඔහු බත් හෝ පාන් යන දෙකෙන් එකක් පමණක් ආහාරයට ගනි. ඔහු බත් හෝ පාන් යන දෙකෙන් එකක් පමණක් ආහාරයට ගනි. දෙකම කන්නේත් නැහැ, දෙකම නොකා ඉන්නෙත් නැහැ. දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම ආහාරයට ගන්නවා. ඊළඟ උභයගම්ම්‍ය කියලා කියන්නේ උභයගම්ම්‍ය වලදී කතා කරන්නේ පූර්වාංගයේ මත අපරාංගයත්, අපරාංගයේ මත පූර්වාංගයත්. පූර්වාංගයේ මත අපරාංගයත්. ඔහු බත් කයි නම් පාන් කයි. අපරාංගයේ මත පූර්වාංගයත්.
ඔහු පාන් කයි නම් බත් කයි. එතකොට මේ දෙකම එකතු කරලා අපි කියන ඔහු බත් කයි නම් හා නම් පමණක් පාන් කයි කියලා. ඔහු බත් කයි නම් හා නම් පමණක් පාන් කයි. එතකොට අපි ඒක සංකේතවත් කරනවා P උභයගම්ම්‍ය Q කියලා. හරි. ඊළඟ අපිට හම්බ වෙනවා වරහන් අපිට මූලික කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. සුළු වරහන්, කොටු වරහන්, ඊළඟට සංගල වරහන්. සුළු වරහන් භාවිතා කරන්නේ අපි සරල සංකීර්ණ වාක්‍යයක් සංකේතවත් කිරීම සඳහා. ඒතර කොටු වරහන් සංකීර්ණ වාක්‍ය කිහිපයක් සංකේතවත් කිරීම සඳහා භාවිතා කරනවා. මුළු වාක්‍යයම සංකේතවත් කරන්න අපි සංගල වරහන් භාවිතා කරනවා. සමහර වෙලාවට මේක අවයව සම්පූර්ණයෙන්ම එක කොටසකට වෙන් කරලා දැක්වීම සඳහාත් අපිට සංගල වරහන් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට සුනිෂ්පන්න සූත්‍ර සෙවීම. සුනිෂ්පන්න සූත්‍ර ගවේෂණය කරනකොට අපිට රීති 3ක් හම්බ වෙනවා ප්‍රස්තුතකරණයට අදාළව. තව රීති 2ක් එකතු වෙනවා ආඛ්‍යාතකරණයේදී. එතකොට සුනිෂ්පන්න රීති 3 තමයි මේ තියෙන්නේ. පළවෙනි එක වාක්‍යමය විචල්‍ය සුනිෂ්පන්න වේ. ඒ කියන්නේ වාක්‍යමය විචල්‍ය කියන්නේ P Q R S Z වෙනකන් තියෙන ඕනෑම අක්ෂරයක් තියෙනවා නම් ඕනෑම වාක්‍යයක් තියෙනවා නම් අපි ඒකට සුනිෂ්පන්න සූත්‍රයක් කියලා කියනවා. එතකොට දෙවෙනි එක තමයි phi සුනිෂ්පන්න සූත්‍රයක් නම් not phi සුනිෂ්පන්න සූත්‍රයක් වේ. phi සුනිෂ්පන්න සූත්‍රයක් නම් not phi සුනිෂ්පන්න සූත්‍රයක් වේ. ඒ කියන්නේ P සුනිෂ්පන්න නම් not P සුනිෂ්පන්න වෙනවා කියන එක. හරි. ඊළඟ තුන්වෙනි රීතිය P phi හා psi P හා Q සුනිෂ්පන්න නම් P සංයෝජක Q සුනිෂ්පන්නයි, P වියෝජක Q සුනිෂ්පන්නයි, P ගම්ම්‍ය Q සුනිෂ්පන්නයි, P උභයගම්ම්‍ය Q සුනිෂ්පන්නයි, P ප්‍රබල වියෝජක Q සුනිෂ්පන්න වෙනවා. එතකොට ඒ සුනිෂ්පන්න රීති ටික. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා සත්‍ය චක්‍ර කියන ටික. සත්‍ය චක්‍ර ගත්තහන් පස්සේ මෙතන ප්‍රධාන සත්‍ය චක්‍ර ටික කතා කරලා තියෙනවා. සංයෝජක වාක්‍යයක අපි සංඝටක දෙකම එකපාර සිද්ධ වෙනවා කියන එකයි කියන්නේ. සංඝටක දෙකම එක විට සිදු වෙනවා කියන අර්ථය. ඒතකොට සංඝටක දෙකම එක විට සිදු වෙන සංයෝජක වාක්‍යයක තියෙන මූලික සත්‍යතාවයන් ටික තමයි මේ තියෙන්නේ. එතකොට සංයෝජක වාක්‍යයක සංඝටක දෙකම සත්‍ය වෙනකොට සංයෝජකයේ සත්‍ය වෙනවා. TT අවස්ථාවේ T. හැබැයි එක සංඝටකයක් හරි අසත්‍ය නම් සංයෝජකය අසත්‍ය වෙලා තියෙනවා. TF අවස්ථාවේ FT අවස්ථාවේ F, FF අවස්ථාවේදී F. ඊට පස්සේ වියෝජකයේදී විකල්ප දෙකම අසත්‍ය වෙන අවස්ථාවේදී වියෝජකය අසත්‍ය වෙනවා. FF අවස්ථාවේ F. මේ P එකත් F වෙනකොට F, Q එකත් F වෙනකොට F. ඒ කියන්නේ F කියන්නේ අසත්‍යයි කියන එක. දෙකම අසත්‍ය වෙනවා නම් වියෝජකය අසත්‍යයි. හැබැයි එක විකල්පයක් හරි සත්‍ය වෙනවා නම් වියෝජකය සත්‍ය වෙනවා. උභයගම්ම්‍ය කියලා කියන්නේ පූර්වාංගයේ මත අපරාංගයත්, අපරාංගයේ මත පූර්වාංගයත් රඳා පවතිනා වූ සංකීර්ණ වාක්‍යවලට. එතකොට මේකෙදී පූර්වාංගය සත්‍ය වෙලා අපරාංගය අසත්‍ය වුණොත් එහෙම ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා ගම්ම්‍ය අසත්‍යයි කියලා. පූර්වාංගය සත්‍ය වෙලා මේ මෙතන තියෙනවා. පූර්වාංගය සත්‍ය වෙලා අපරාංගය අසත්‍ය වුණොත් ඒ ගම්ම්‍ය වාක්‍ය අසත්‍ය වෙනවා. එතකොට මේකෙම අපි ප්‍රතිගම්ම්‍ය අවස්ථාව ගත්තොත් ඒ කියන්නේ Q ගම්ම්‍ය P කියන අවස්ථාව ගත්තොත් එහෙම T F එතකොට ඒකේ FT අවස්ථා TF අවස්ථා ඒ කියන්නේ Q එක FF එකේ T F TF
ඒ අවස්ථාවේ ගත්තහම පස්සේ මේකෙදී එක අසත්‍ය වෙනවා. කියන්නේ Q එක අසත්‍ය වෙනකොටයි P එක මේ Q එක සත්‍ය වෙනකොටයි P එක අසත්‍ය වෙනකොටයි ප්‍රතිගම්ම්‍ය අසත්‍ය වෙනවා. ඒක නිසා මේ උභයගම්ම්‍ය කියලා කියන්නේ ගම්ම්‍ය සහ ප්‍රතිගම්ම්‍ය ඒකරාශී වීමක් නිසා අපි කියනවා TF අවස්ථාවේ FT අවස්ථාවේ උභයගම්ම්‍ය අසත්‍ය වෙනවා කියලා. කියන අවස්ථා දෙකක් තියෙනවා උභයගම්ම්‍ය අසත්‍ය වෙන. ඊළඟට ගම්ම්‍ය වාක්‍යයක් ගත්තහම පස්සේ ගම්ම්‍ය වාක්‍යයේ පූර්වාංගය සත්‍ය වෙනකොට සහ අපරාංගය අසත්‍ය වෙනකොට එක විට සිදු වෙනකොට අපි කියනවා ගම්ම්‍ය වාක්‍ය අසත්‍යයි කියලා. මේක තවත් ආකාරයෙන් කියන්න පුළුවන්. පූර්වාංගය සත්‍ය වෙන ඕනෑම අවස්ථාවකදී ගම්ම්‍යයක් සත්‍ය වෙන අතර අපරාංගය සත්‍ය වෙන විටදී ඕනෑම අවස්ථාවකදී ගම්ම්‍යයක් සත්‍ය වෙන අතර පූර්වාංගය අසත්‍ය වෙන ඕනෑම අවස්ථාවකදී ගම්ම්‍යයක් සත්‍ය වේ. අපරාංගය සත්‍ය වෙන ඕනෑම අවස්ථාවකදී ගම්ම්‍යයක් සත්‍ය වෙන අතර පූර්වාංගය අසත්‍ය වෙන ඕනෑම අවස්ථාවකදී ගම්ම්‍යයක් සත්‍ය වේ. ප්‍රබල වියෝජකයේදී එක් විකල්පයක් අසත්‍ය වෙන අවස්ථාවේදී ප්‍රබල වියෝජකය අසත්‍ය වෙනවා. විකල්ප දෙකම සත්‍ය වෙන්නත් බෑ. විකල්ප දෙකම අසත්‍ය වෙන්නත් බැහැ. විකල්ප දෙකේ එකක් අසත්‍ය වෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රබල වියෝජකය සත්‍ය වෙනවා. එතකොට ওই ටික තමයි සත්‍යතාව ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ව්‍යුත්පන්න ගැන. ව්‍යුත්පන්න කියලා කියන්නේ ඉතා වැදගත් කොටසක්. මේකෙදි ව්‍යුත්පන්න එකින් එකට එක් රීතිය සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට ගම්ම්‍ය සඳහා ව්‍යුත්පන්න රීති දෙකක් තියෙනවා. අස්තිපකාර රීතිය සහ නාස්තිපකාර රීතිය. සංයෝජකයේ සඳහා රීති දෙකක් තියෙනවා. සරල කිරීම සහ ආබද්ධ කිරීම. ප්‍රබල වියෝජකයේ සඳහා රීතියක් තියෙනවා අස්ති නාස්තිපකාර රීතිය කියලා. දුබල වියෝජකයේ සඳහා ප්‍රධාන රීති දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. නාස්ති අස්තිපකාර රීතිය සහ ආකලනය කියලා. උභයගම්ම්‍ය සඳහා ප්‍රධාන රීති දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගම්ම්‍ය උභයගම්ම්‍ය රීතිය හා උභයගම්ම්‍ය ගම්ම්‍ය රීතිය කියලා පොදු රීති දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. පුනර්යෝජක රීතිය සහ ද්විත්ව නිෂේධන රීතිය කියලා. අපි බලමු මුලින්ම අස්තිපකාර රීතිය කියන්නේ මොකක්ද කියලා. අස්තිපකාර රීතිය කියලා කියන්නේ ගම්ම්‍ය වාක්‍යයක පූර්වාංගය පේලියක් ලෙස තියෙනවා නම් අපරාංගය ලියන්න පුළුවන්. එලෙසම ගන්න පුළුවන් කියන එක පේලියක් ලෙස. හරි. P ගම්ම්‍ය Q P තියෙනවා. ඒක නිසා අපිට Q ගන්න පුළුවන්. මම මේක ගත්තොත් එහෙනම් මේ විදිහට P ගම්ම්‍ය Q තිතක් P එම නිසා Q. එතකොට එක දක්වන්න Q දෙක P ගම්ම්‍ය Q P එක ලියනවා පළවෙනි අවයවය කියලා. 3 P එක දෙවනි අවයවය. එතකොට 4 Q ගන්න පුළුවන්. ඒ තමයි 2 හා 3 අස්ති ප්‍රකාර රීතිය. එතකොට මේක අපිට ඔප්පු වෙලා නිසා නිගමනය දක්වන්න පේලිය ඔප්පු වෙලා නිසා කපන්න පුළුවන්. එතකොට පූර්වාංගයේ සත්‍යතාවය මත අපරාංගය ලබා ගැනීමට අපි කියනවා අස්තිපකාර රීතිය කියලා. දෙවැනි එකට තියෙන්නේ අපිට ගම්ම්‍ය වාක්‍යවල දෙවන රීතිය නාස්තිපකාර රීතිය. නාස්තිපකාර රීතිය කියලා කියන්නේ ගම්ම්‍ය වාක්‍යයක අපරාංගයේ නිෂේධනය මත පූර්වාංගයේ නිෂේධනය ලබා ගැනීම. P ගම්ම්‍ය Q තියෙනවා නම් not Q තියෙනවා නම් එම නිසා not P කියලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් P ගම්ම්‍ය Q not Q එම නිසා not P කියලා ගන්න පුළුවන්. කොට එක දක්වන්න not P දෙක P ගම්ම්‍ය Q එක පළවෙනි අවයවය 3 not Q ඒක දෙවැනි අවයවය not Q තියෙන නිසා මට 4
not p කියලා ලියන්න පුළුවන්. තමයි නාස් 2 3 නාස්ති ප්‍රකාර රීතිය. කොට මට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔය තමයි ගම්ම්‍ය වාක්‍ය සඳහා රීතීන් දෙක. ඊළඟට අපි ගියොත් එහෙම සංයෝජකයේ සඳහා රීතීන් දෙකක් තියෙනවා. සරල කිරීමේ රීතිය හා ආබද්ධ කිරීමේ රීතිය. මම මුලින්ම සරල කිරීමේ රීතිය කියන්නම්. සංයෝජක වාක්‍යයක සංඝටක දෙක වෙන වෙනම පේලි දෙකක් ලෙස ලිවීමට අපි කියනවා සරල කිරීම කියලා. p සංයෝජක q තියෙනවා නම් එම නිසා p q කියලා ලියනවා. ඒ තියෙන විදිහටමයි අපි ලියන්නේ, කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. p සංයෝජක q එම නිසා p එක දක්වන්න p දෙක p සංයෝජක q පළවෙනි අවයවය 3 p 4 q. එතකොට මෙතන p එක ඇවිල්ලා තියෙනවා. මට මේක කපා ගන්න පුළුවන්. p q මං අරගත්තේ දෙක සරල කිරීමේ රීතිය. හරි. ඊළඟ ආබද්ධ කිරීමේ රීතියට යමු. ආබද්ධ කිරීමේ රීතිය කියන්නේ මේකම අනිත් පැත්ත. ඒ කියන්නේ වෙන වෙනම තියෙන පේලි දෙකක් PQ කියලා තියෙනවා නම් මට සංයෝජක ලකුණ යටතේ එක්කොට ලිවීමේ හැකියාව තමයි අපි ආබද්ධ කිරීමේ කියලා කියන්නේ. රීතිය කියලා කියන්නේ PQ කියලා පේලි දෙයක් විදිහට තියෙනවා නම් එම නිසා P සංයෝජක Q කියලා ලියන්න පුළුවන්. P තිතක් Q එම නිසා P සංයෝජක Q කියලා ගන්න පුළුවන්. එතකොට එක දක්වන්න P සංයෝජක Q දෙක P පළවෙනි අවයවය 3 Q දෙවනි අවයවය. එතකොට මට මේක හතර ගන්න පුළුවන්. P සංයෝජක Q දෙක 3 ආබද්ධ කිරීමේ රීතිය. කොට මට දක්වන්න පේලිය ඇවිල්ලා නිසා තර්කය හමාර කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රබල වියෝජකයේ සඳහා රීතියක් තියෙනවා. ඒ තමයි අස්ති නාස්තිපකාර රීතිය. ඒකෙදි කියන්නේ ඒකෙන් කියන්නේ ප්‍රබල වියෝජකයක එක් විකල්පයක් පේලියක් ලෙස තියෙනවා නම් අනෙක් විකල්පය මට නිෂේධනය කරලා ලියන්න පුළුවන්. ඒ වගේම මේකෙම අනිත් අර්ථය තමයි ප්‍රබල වියෝජකයක එක් විකල්පයක නිෂේධනයක් තියෙනවා නම් අනෙක් විකල්පය මට එලෙසම ලියන්න පුළුවන්. එතන P ප්‍රබල වියෝජක Q P තියෙනවා. එම නිසා not Q කියලා ගන්න පුළුවන්. මොකද මේක කියන්නේ දෙකෙන් එකක් වෙනවා කියලා. P වෙනවා නම් මට not Q වෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්. ඒ වගේම P ප්‍රබල වියෝජක Q not Q එක විකල්පයක් වෙන්නේ නැහැලු. එහෙනම් අනෙක් විකල්පය මට වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. මම මේක එක ගානක් හදන්නම්. P ප්‍රබල වියෝජක Q තිතක් P එම නිසා not Q එක දක්වන්න not Q දෙක P ප්‍රබල වියෝජක Q පළවෙනි අවයවය 3 P දෙවැනි අවයවය 4 not Q දෙක 3 අස්ති නාස්ති ප්‍රකාර රීතිය. කොට මේක මට කපා ගන්න පුළුවන්. තර්කය හමාරයි. ඊළඟට අපිට තියෙන දුබල වියෝජකයේ සඳහා රීති ගැන කතා කරන්න. දුබල වියෝජකයේ සඳහා රීති දෙකක් තියෙනවා. නාස්ති අස්තිපකාර රීතියයි ආකලනය කිරීමේ රීතියයි. නාස්ති අස්තිපකාර රීතිය කියලා කියන්නේ වියෝජක වාක්‍යයක දුබල වියෝජක වාක්‍යයක එක් විකල්පයක නිෂේධනයක් තියෙනවා නම්
අනෙක් විකල්පය එලෙසම ලිවීම. එක් විකල්පයක නිෂේධනයක් තියෙනවා නම් අනෙක් විකල්පය එලෙසම ලිවීම. P වියෝජක Q not Q එම නිසා not P කියලා එම නිසා P කියලා ගන්න පුළුවන්. එක දක්වන්න P දෙක P වියෝජක Q පළවෙනි අවයවය 3 not Q දෙවැනි අවයවය 4 P 2 3 නාස්ති අස්ති ප්‍රකාර රීතිය. මේක මට දක්වන්න පෙළ ඇවිල්ලා නිසා තර්කය හමාර කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අපිට ආකලනය කිරීමේ රීතිය. ආකලනය කිරීමේ රීතිය කියලා කියන්නේ වියෝජක වාක්‍යයක් පේලියක් ලෙස තියෙනවා නම් පේලියක් ලෙස යම්කිසි සරල වාක්‍යයක් තියෙනවා නම් ඒකට මට පිටතින් ඕනෑම වාක්‍ය මේ සරල වාක්‍යයක් වියෝජක ලකුණ යටතේ ආදේශ කිරීම. නැත්නම් එකතු කර ගැනීම. P තියෙනවා නම් මට not Q එකක් එළියෙන් අරගෙන ඉවරලා P වියෝජක not Q කියලා ගන්න පුළුවන්. එතකොට ඒක දක්වනවා නම් අපි P එම නිසා P වියෝජක Q not Q. එතකොට එක දක්වන්න P දෙක P වියෝජක not Q එක දක්වන්න P වියෝජක not Q දෙක P පළවෙනි අවයවය 3 P වියෝජක not Q දෙක ආකලනය. එතකොට මට දක්වන්න පෙළ ලැබිලා තියෙන මට මේක කපා ගන්න පුළුවන්. එතකොට මම මෙතන not Q එක ගත්තේ ආකලනය කිරීම යටතේ. ඒක මේ තර්කයේ කොහෙවත් අවයවයක් විදිහට යෙදිලා නැහැ. හැබැයි P කියන එක විතරයි අවයවයක් විදිහට යෙදිලා තියෙන. ඒක නිසා මට not Q එකට එකතු කිරීමේ හැකියාවක් ලැබුණා. ඊළඟ උභයගම්‍ය සඳහා රීති දෙකක් තියෙනවා. ගම්‍ය උභයගම්‍ය රීතිය, උභයගම්‍ය ගම්‍ය රීතිය. අපි පළවෙනියටම ගම්‍ය උභයගම්‍ය රීතියක් ගමු. ගම්‍ය උභයගම්‍ය රීතිය කියලා කියන්නේ අවයව සමාන ගම්‍ය සහ ප්‍රතිගම්‍ය අවස්ථා දෙකක් තියෙනවා නම් අපිට මේ දෙක උභයගම්‍ය ලකුණ යටතේ සම්බන්ධ කරලා ලියන්න පුළුවන්. P උභයගම්‍ය Q කියලා. P ගම්‍ය Q, Q ගම්‍ය P. මේ වාක්‍යෙම ප්‍රතිගම්‍යයක් තමයි තියෙන්නේ. එතකොට P ගම්‍ය Q තිතක් Q ගම්‍ය P එම නිසා P ප්‍රබල වියෝජක Q එක දක්වන්න P ප්‍රබල වියෝජක Q දෙක P ගම්‍ය Q එක අවයවය Q ගම්‍ය P දෙක අවයවය මට මේක හතරේ එකතු කරන්න පුළුවන් P උභයගම්‍ය Q කියලා. කොට දෙක 3 ගම්‍ය උභයගම්‍ය රීතිය. මට මේක දක්වන්න පෙළ ඇවිල්ලා නිසා කපා ගන්න පුළුවන්. ඊළඟට උභයගම්‍ය ගම්‍ය රීතියේදී සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත. උභයගම්‍ය වාක්‍යයක් තියෙනවා නම්
ඒක ගම්ම්‍ය වාක්‍ය දෙකක් විදිහට වෙන් කරලා ලිවීම. P ගම්ම්‍ය Q Q ගම්ම්‍ය P. P ගම් ප්‍රබල P උභය ගම්ම්‍ය Q එම නිසා P දැන් උභයගම්ම්‍ය රීතියේදී සිද්ධ වෙන්නේ උභයගම්ම්‍ය වාක්‍යයක් ගම්ම්‍ය වාක්‍ය දෙකක් බවට පත් කර ගැනීම උභයගම්ම්‍ය ගම්ම්‍ය රීතියේදී P ගම්ම්‍ය Q Q ගම්ම්‍ය P කියලා. එතකොට P උභයගම්ම්‍ය Q කියලා આવොත් අපිට එම නිසා ගන්න පුළුවන් P ගම්ම්‍ය Q කියලා. එක දක්වන්න P ගම්ම්‍ය Q දෙක P උභයගම්ම්‍ය Q පළවෙනි අවයවය 3 P ගම්ම්‍ය Q එක දෙක උභය ගම්ම්‍ය රීතිය. එතකොට ඕගොල්ලන්ට ඒක මතක තියාගන්න පුළුවන් උභය ගම්ම්‍යයක් ගම්ම්‍යයක් කිරීමේ රීතිය කියලා. එතකොට ওই ටික තමයි අපිට උභයගම්ම්‍ය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා පොදු රීති දෙකක්. ඒක අපිට ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන්. පළවෙනි එක පුනර්යෝජක රීතිය. පේලියක් නැවත ලිවීම එලෙසම ලිවීම නැවත එලෙසම ලිවීම අපි කියනවා පුනර්යෝජක රීතිය කියලා. ඊළඟ ditth නිෂේධන රීතිය. ditth නිෂේධන රීතියේදී කරන්නේ නිෂේධන දෙකක් ඉවත් කොට ලිවීම හෝ නිෂේධන දෙකක් එක් කොට ලිවීම. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට ව්‍යුප්පන්න රීතිය යටතේ සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී මුණ ගැහෙමු. අපේ සමග ඔබගේ තර්ක ශාස්ත්‍රීය දැනුම වර්ධනය කර ගැනීම සඳහා රැඳී සිටින්නයි කියලා ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.